නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස අතිගෞරවනීය දැඩිනෝන් ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේහි අතිගෞරවනීය පූජනීය නායක මාහිමිපාණන් වහන්සේ අවසරයි අකරවිට සංඝානන්ද නායක හාමුදුරන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ සිටින පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. පින්වත්නි, ඔබ බුද්ධ වන්දනා කරලා පන්සිල් සමාදන් වෙලා තුනුරුවන් වන්දනා කරලා ඉන්න වෙලා අද දවසේ ආනන්ද විද්‍යාලයේ ආදි ආනන්දයන්ගේ ආදි ශිෂ්‍ය සංගමේ විශේෂ ආරාධනාව මත මේ මැයි මාසයේ වෙසක් මාසයේ මුල් කරගෙන ධර්ම දේශනා 4ක් සංවිධානය වුණා. එහි පළවෙනි ධර්ම දේශනාව හැටියටයි මේ ධර්ම දේශනාව අද සිදු කරේ. ඉතින් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න එකතු වෙච්ච ඔබ හැම දිනාටමත් බණහන හැම දිනාටමත් මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා මුලින්ම ආශිර්වාද කරනවා. පින්වත්නි, අපි මේ ඉන්නේ එක පැත්තකින් බොහෝම භයානක වෙලාවක. මුළු ලෝකෙ පුරාම නොසිතන විදිහට විශාල ව්‍යසනයක් ලෝකෙ ඇතිවෙච්ච වෙලාවක. හැබැයි මීට අවුරුදු 3-4කට කලින් කවුරු හරි ඔබට කිව්වනම් ඉස්සරහට මෙන්න මෙහෙම වසංගතයක් එනවා, අවුරුදු ගානක් කිසි දෙයක් කරගන්න බැරි වෙනවා, සමහර රටවල මේ විදිහට මිනිස්සු මහා පාරවල් වල තැන් තැන්වල 100,000 ගණන් මිනිස්සු මැරෙනවා, මිලියන ගානක් මිනිස්සු අනාගතේ මැරෙනවා, රටවල් සම්පූර්ණයෙන් වහගෙන ඉන්න වෙනවා, ගුවන් යානා ඔක්කොම නවත්තන්න වෙනවා. පිළිගන්නවද? පිළිගන්නේ මොන පිස්සුද? ඕවා කොහෙ වෙන්නද? අද මේ විද්‍යාව තාක්ෂණයේ කොච්චර දියුණුද? ඕවට බෙහෙත් තියෙනවා. හැබැයි ස්වභාව ධර්මයේ ඉදිරියේ ඒ සියල්ල පැරදිලා ගියා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මිනිස්සුන්ගේ ආයුෂ අද අපි ඉන්නේ මනුස්ස ලෝකේ වුණාට මේ මනුස්ස ලෝකේ අපායක් වගේ. සමහරුන්ට නිකන් දිව්‍ය ලෝක වගේ පේනවා ඇති. ඒ අපිට අවුරුදු 10 ගණන් තිබ්බ ලෝක ගැන අපිට අද කිසිම දැනුමක් නැහැ. අපිට තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට අපි මේවා කියද්දී තර්කානුකූලවම හැමදේම හිතන කෙනා හිතන්නේ ඕක බොරුවක්. එහෙමත් මිනිස්සු ඉන්න පුළුවන්. ඕවා නිකන් සුරංගනා කතා. ඒ විදිහට තමයි කෙනෙකුට හිතෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවුරුදු 10 ගණන් ආයුෂ තිබ්බ මිනිස්සු ලෝකේ ඉඳලා තියෙනවා. මේ මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙනවා කියනවා. අද අපිට හිතන්නවත් බෑ. ඒ නිසා අසංඛ්‍ය ගණන් ගැන හිතන්න බැරි නිසා ඒව වැඩි හිතන්න යන්නත් එපා. ඒ දීර්ඝ ආයුෂ ඇති කාලේ සක්විති රජවරු ලෝකෙ පහළ වෙනවා. සක්විති රජවරු කියන්නේ සසරේ බොහෝ පින් කරපු පාරමී පුරපු මහා පින් ඇති අය. ශරීරයෙන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ මතුවෙනකම්ම සසරේ පින් කරපු අය. ඔබ අහලා ඇතිනේ බුදු කෙනෙකුයි සක්විති රජ කෙනෙකුයි අතර පෙනුමෙන් තියෙන එකම වෙනසයි. ඒ තමයි වුණ රෝම ධාතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ නමකගේ අපි බොහෝ වෙලාවට බුද්ධ ප්‍රතිමා හදලා ශ්‍රද්ධාව වැඩි නිසාම අපි රත්තරනේ නේද වුණ රෝම ධාතුන් වහන්සේ කියන්නේ. හැබැයි බුදු කෙනෙක්ගේ සුදු පාටයි. සක්විති රජුරුවන්ගේ තමයි රත්තරන් පාට.
බුදු කෙනෙක්ගේ සුදු පාටයි. සුදු බුදු රැසක් විහිදෙනවා වුණ රෝම ධාතුන් වහන්සේ. සුදු පාට රශ්මියක් විහිදෙනවා. දක්ෂිනාරුතව කරකැවිලා කෙලවර ඉහළට හිටින විදිහට නතර වෙනවා. සක්විති රජ කෙනෙක්ගේ වාමාවෘතව කරකැවිලා රත්තරම් පාටයි කෙලවර පහළට හිටින විදිහට නතර වෙලා තියෙනවා. ඔන්න ඔය වෙනස තමයි බුදු කෙනෙකුයි සක්විති රජ කෙනෙකුයි හොයාගන්න තියෙන්නේ. පුංචිම කාලේ මහා පුරුෂ ලක්ෂණ දිහා බලද්දී. එතකොට එවැනි සසර මහා පිං ඇති රජවරු ඔබ අහලා ඇති ගුවන් යානා ඒව භාවිතා කරලා නෙමෙයි පුණ්‍ය ඉරිදියක් පහළ වෙනවා කියේ. තමන්ගේ සිවුරංග සේනාව පිරිවරාගෙන අහසින් යනවා. අහසේ ඉඳන් ඒ හැම රටකටම අහසේ ඉඳන් රජවරු අනුශාසනා කරනවා. ප්‍රාණඝාතයෙන් වළකින්න, හොරකමින් වළකින්න, වැරදි කාම සේවනයෙන් වළකින්න, පන්සිල් වලින් සක්විති රජවරු අහසේ ඉඳන් අනුශාසනා කරනවා. ඒ පුංචි පුංචි සියලු රාජ්‍ය මුළු ලෝකෙම හැම රටක්ම සක්විති රජුරවන්ට ඒ හැම රජ කෙනෙක්ම පූජා කරනවා. මුළු ලෝකෙම තනි පාලකයෙක් හැටියට සක්විති රජ කෙනෙකුට හිතන දිශාවට අහසින් යන්න පුළුවන් චක්‍ර රත්නයක්, හස්ති රත්න, මණි රත්න ඔය වගේ සත්ව රත්නයක් පහළ වෙනවා කියන්නේ. අද අපිට නිකන් සාමාන්‍යයෙන් අපි නිකන් හිතුවොත් හිතෙන්නේ ඔබ සුරංගනා කතා කරනවා. මේ වගේ යුගයක නෙමෙයි. අවුරුදු දහස් ගණන් ආයුෂ තියෙන දීර්ඝ කාලවල සක්විති රජවරු පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිස්සුන්ගේ ආයුෂ දීර්ඝ වෙනකොට මනුස්ස ලෝකේ දිව්‍ය ලෝක වගේ සැප බහුලයි කියලා. ඒ දීර්ඝ ආයුෂ ඇති කාලවල දෙවිවරුන්ගේ අදහස දෙව්ලොව උපදින්න නෙමෙයි. දෙවියන් හිත පිහිටවනවා කියනවා මනුස්ස ලෝකේ හොඳයි. දැන් මනුස්ස ලෝකේ සැප බහුලයි. දිව්‍ය ලෝක 6ටම වඩා දීර්ඝායුෂ තියෙන කාලවල මනුස්ස ලෝකේ සැප බහුලයි කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා අන්තිමටම අකුසල් බලවත් වෙන්න මිනිස්සු ගුණ ධර්මයෙන් පිරිහෙන්න ආයුෂ පිරිහෙනවා. ඔහොම පිරිහීගෙන ඇවිල්ලා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100 වෙනකොට මිනිස්යාගේ මනසේ ඇති වෙන්න තියෙන සියලු පාපී අකුසල් බලවත් වෙලා ඉවරයි. එතකොට අපිට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100 මට්ටම වෙනකොට අලුතෙන් ආය අමුතුවෙන් ඇති වෙන අකුසල් නැහැ. යම් තාක් ලෝකේ පාපී අකුසල් කියලා යම් පාපයක් තියෙනවාද ඒ සියල් මිනිස් මනසේ බලවත් වෙලා අවසానයි. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100 වෙනකොට. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි අවුරුදු 100 වෙනකොට එතනින් පහළට ඒ ඇතිවෙච්ච අකුසල් මනසේ විකෘති වෙනවා කියන්නේ. මේක තියෙනවා අංගුත්තර නිකායේ මහා සාල කියලා සූත්‍රයක. අධර්ම රාගයේ විකෘති විදිහට සත්තුන්ටත් අන්ත විදිහට විකෘති වෙනවා. අධර්ම රාගය. ලෝභයේ තියෙන එක විෂම ලෝභයක් වෙනවා විකෘති වෙලා යනවා මනසේ. ඊළඟට මිත්‍යා ධර්මය. මෙන්න මේ තුන බලවත් වෙනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මිනිස්සුන්ගේ ආයුෂ තවත් වේගයෙන් අවුරුදු 100 ඉඳන් පහළට පිරිහෙනවා. එහෙම වෙනකොට ඔය අංගුත්තර නිකායේ තික නිපාතේ තියෙන මහා සාල කියලා සූත්‍රයක්. ඒකේ බොහොම ලස්සනට පෙන්නනවා මහණෙනි මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් පහළට පිරිහෙනකොට මිනිස්සු අකුසල් වලින් අපරාධ, මිනි මරා ගැනීම, දූෂණ මේවා ලෝකෙ පිරෙනකොට දෙවියන් මිනිස්යාගෙන් ඈත් වෙනවා කියලා. මනුස්ස ලෝකෙට දෙවියන්ගේ රැකවරණය අහිමි වෙන්නේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් පහළට පිරිහෙන තැන ඉඳන්. එතකොට ඒ මහා සාල සූත්‍රයේ පෙන්නනවා අනාගතයේ විශාල විපත් තුනක් ලෝකෙ වෙනවා කියලා. මේ බුදුහාමුදුර අනාගතයේ දැකපු ඒවා. එකක් තමයි
මිනිස්සු ආගම් වශයෙන්, ජාති වශයෙන්, කුල වශයෙන්, රටවල් හැටියට බෙදිලා අවියාවිද හදාගෙන එකිනෙකා මරා ගන්න කාලයක් එනවා කියලා. එතකොට ලෝකෙ ගත්තොත් කලාතුරකින් රටවල් කීපයක් ඇරෙන්න හැම රටකම කොහේ හරි කැරලි කෝලහල මරා ගන්න ඒවා ශාස්ත්‍රවාදී ප්‍රශ්න, දේශ සීමා ආරවුල් හැමතැනම ප්‍රශ්න. ඊළඟට අපිට නොපෙනෙන එකක් බුදුහාමුදුරුවෝ පෙන්වුවා. ඒ තමයි දෙවියන් මිනිස්සුන්ගෙන් ඈත් වෙනකොට සැඩ යක්ෂයන් මිනිස්සුන් අතරට යකුන් මුදා හරිනවා කියලා. මේක මේ මං හදලා කියන එකක් නෙමෙයි. අංගුත්තර නිකායේ තික නිපාතිල් මහා සාල කියන සූත්‍රය බලන්න. ඉන්ටර්නෙට් එකේ හොයන්න පුළුවන්. සූත්‍රේ නම ගහපු ගමන් අද එනවා. සැඩ යක්ෂයන් මිනිස්සුන් අතරට යකුන් මුදා හරිනවා කියලා. එතකොට මහා දරුණු අමනුෂ්‍යයන්, යක්ෂයන්, ගම්, නගර, ජනපද අමනුෂ්‍යයන්ගේ ග්‍රහණයකට අනාගතේ ලක් වෙනවා කියලා. දෙවියන් අහක බලන්න. ඒ හේතු කරගෙන නොයෙක් විපත්, ලෙඩ රෝග ලෝකෙ පුරා වේගෙන් පැතිරෙනවා කියලා. අමනුෂ්‍ය විපත් දැන් විශාලා මහනුවර ඒ වසංගතේ එනකොට අමනුෂ්‍ය රින් වෙන්නේ නැද්ද ඇස්සේ? රෝග, දුර්භික්ෂ, අමනුෂ්‍ය. ඒ විශාල විපතක් එනකොට මිනිස්සු මැරෙනකොට ඒ ව්‍යසනයත් එක්කම එතන අරක් ගන්නේ අමනුෂ්‍ය විපත්. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහා සාල අනාගත ලෝකයේ සිය දහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මිය යනවා කියන ඒ හේතු නිසා. තුන්වෙනි කාරණේ බුදුහාඳුරු පෙන්නනවා මහා සාල දෙවියන් මිනිස්සුන්ගෙන් ඈත් වෙද්දී ස්වභාව ධර්මයට බලපෑම් කරන්න පුළුවන් දෙවිවරු මිනිස්සු ගැන කලකිරෙනවා කියලා. දැන් අපි නොදන්නවා වුණාට මේ වැස්ස වහිනවා. දැන් නිකන් ඔබ කියන්නේ වහින්නේ දෙවියන්ද වසන්නේ? නෑ. ඔබ ඉගෙන ගත්ත දෙයක් ඇති ස්වභාව ධර්මයට අනුව වහිනවා. වැසි චක්‍රය කියලා එකක් ඉගෙන ගෙනත් ඇති ඉස්සරනේ. හැබැයි වැස්ස වලාහක කියලා දේවතා කොට්ටාසයක් ගැන ධර්මයේ පෙන්නනවා. ස්වභාවික වහින වැස්ස ඒ වැස්ස වලාහක දෙවියන්ට ඒක පාලනය කරන්න පුළුවන් කියන 이르දි බලය. වැහැලා විශාල විපතක් වෙනවා නම් ඒ දෙවියන්ට පුළුවන් කියන ඒ වැස්ස පාලනය කරන්න. ඉස්සර විශාල නියග දුර්භික්ෂ ඇති වෙනකොට මිනිස්සු වැස්ස වලාහක දෙවියන්ට කන්න ලව් කරලා ඉල්ලුවා නිසි කලට වැසි ලබා දෙන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මිනිස්සු අධර්මිෂ්ඨ වෙනකොට, දුස්සීල වෙනකොට, දෙවියන් මිනිස්සුන්ගෙන් ඈත් වෙනකොට වැස්ස වලාහක දෙවිවරු අහක බලනවා. කියන්නේ දෙවියන් පරිගන්නව නෙමෙයි. ස්වභාවිකව ඇතිවන වැස්ස වැහැලා නැත්තට නැති වුණත් දෙවියන් ඒක පාලනය කරන්න ඉදිරිපත් වෙන්නේ වෙන විනාශ වෙන්න ඉඩ ඇරලා අහක බලන්න. විශාල නියඟ දුර්භික්ෂ ඇති වුණත් මිනිස්සු අඬා කියනවා නේ වහින්න අපිට වතුර පොදක් නැහැ. දෙවියන් බලන්නේ කියන මේ පව්කාරයන්ට උදව් කළ වැඩක් නැහැ කියලා. දෙවියන් කියන්නේ මතක තියාගන්න කෙලෙස් සහිතයි. දැන් ඔබ ඔහොම හිතන්නේ නැද්ද කියලා හිතන්න. අපි කවුරු හරි ඔබෙන් ඉල්ලනවා යමක් උදව්වක්. ඔබ දන්නවා මේ මිනිස්සයා දුරාචාරයේ දෙන කිසිම ගුණ ධර්මයක් නැති පව්කාරයෙක්. එතකොට දෙනවද? දන්න කෙනක් කියනවා දෙන්නේ පාවුල. ඔය හොරේ වංචනිකේ කියනවා. දෙවියොත් ඒ වගේ කෙලෙස් සහිතයි. කාම ලෝකේ ඉන්නේ. හැකියාව තිබුණට අධර්මිෂ්ඨකම්, දුස්සීලකම් වැඩි වෙනකොට මනුස්ස ලෝකේ දෙවියන් අහක බලනවා. ඊළඟට අහසේ වලාකුළු එහා මෙහා යනවා. මේ අපි කවුරුත් දන්නවා සුළං හමනකොට අඩු පීඩනයක් තියෙන තැනට සුළං හමනවා. වලාකුළු පා වෙලා යනවා. දෙවියන් මේ කරේ තියාගෙන යනවා නෙමෙයි. හැබැයි දේශනාවේ විස්තර වෙනවා අබ්බ වලාහක දෙවිවරු කියලා 이르දි බල සම්පන්න දේවතා කොටසක් ගැන. ඒ දෙවියන්ගේ 이르දි බලෙන් අවශ්‍ය නම් වලාකුළු අහසේ කැමති දිශාවට අරගෙන යන්න පුළුවන් කියලා. අවශ්‍ය නම්.
ඊළඟට වාත වලාංක දෙවිවරු කියලා දේශනාවේ පෙන්නනවා සංයුත්ත නිකායේ දෙන වලාහක සංයුක්ත කියලා සූත්‍ර දේශනා ගොඩක්. සුළඟට බලපෑම් කරන්න පුළුවන් 이르දි බල සම්පන්න දෙවිවරු ඉන්නවා කියලා. ඒ දෙවියන්ට පුළුවන් වෙනවා විශාල සුලි සුණගක් එනවා නම් 이르දියෙන් දිශාව වෙනස් කරන්න පුළුවන් කියලා. ඒක පාලනය කරන්න පුළුවන් කියලා. ස්වභාවිකව ඇති වෙන්නේ මේවා. මතක තියාගන්න පටල ගන්න එපා. වැස්ස වහින්නේ, සුළං හමන්නේ, වලාකුළු අහස යන්නේ, සීතල රස්නේ මේ ඔක්කොම ස්වභාවික දේවල්. හැබැයි 이르දි බල සම්පන්න දෙවිවරුන්ට පුළුවන් කියනවා ස්වභාව ධර්මයට බලපෑම් කරන්න. දැන් ලෝකේ ස්වභාව ධර්මයට බලපෑම් කරන මිනිස්සු නැද්ද? ඉන්නවා. තාක්ෂණයේ විද්‍යාව ඔස්සේ ස්වභාව ධර්ම වෙනස් කරන, පරිසරය වෙනස් කරන ඒවා කොච්චර තියෙනවද? එතකොට දෙවිවරු අහක බලනකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා අනාගතයේ ස්වභාවික විපත් වේගෙන් වැඩි වෙනවා කියලා. ගං වතුර, භූමිකම්පා, නායා, සුලිසුලං, කුණාටු විපත් වැඩි වෙලා සිය දහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු අනාගතේ මැරෙනවා දෙවියන් අහක බලනවා කියලා. ඒ නිසා මතක තියාගන්න ඊළඟට දේශනාවේ පෙන්නනවා මහණෙනි මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහෙනවා කියන්නේ මනුස්ස ලෝකෙ කියන්නේ ඒ යුගයේ අපායක් වගේ කියලා. දීර්ඝ ආයුෂ තියෙන කාලෙත් එක්ක බලද්දී අවුරුදු 100න් 15ට මනුස්ස ලෝක පිරිහෙනවා කියන්නේ අපායක් වගේ. මතක තියාගන්න අද මේ යන්තම් බණ ටිකක් ඇහුණට අද අපි ඉන්න කාලේ බුදු කෙනෙක් පහළ වෙන්නේ නැති කාලයක් මේ. ඇයි? හැම බෝසතාණන් වහන්සේ නමක්ම පස් මහා බැලුම් බලනවා. කාලේ, දීපේ, දේශේ, කුලේ මව. එතන කාලය කියලා බලන්නේ බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු කාලයක්ද කියලා මනුස්ස ලෝකෙ දිහා බලන්නේ. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහිලා නම් ඒ යුගයේ බුදුරු පහළ වෙන්නේ නැහැ කියලා. යන්තම් අපේ බෝසතාණන් වහන්සේ මොකක් හරි අපෙත් කොහේ හරි තිබ්බ පිනකට එදා දෙව්ලොව ඉඳන් මනුලොව දිහා බලද්දී බුදු කෙනෙක් පහළ වෙන්න දැන් මනුලොව සුදුසුද කියලා මිනිස්සුන්ගේ ආයුෂ එදා 100ට වඩා ටිකක් වැඩි. එදා සාමාන්‍ය ආයුෂ අවුරුදු 120යි. අවුරුදු 100න් 15ට බැහැලා තිබ්බනම් මේ අන්තක් කල්පේ මහා කල්පයකට අන්තක් කල්ප 64ක් තියෙනවා. අපි මේ ඉන්නේ මහා බඩ කල්පේ 4 වෙනි අන්තක් කල්පේ මේ ඉන්නේ. මතක තියාගන්න අපේ බෝසතාණන් වහන්සේ උන්වහන්සේට පුදුම හදිස්සියක් තිබ්බා බුදු වෙන්න. ඒ හදිස්සියත් එක්ක තමයි මේ මිනිස්සුන්ගේ ආයුෂ අඩුම කාලෙක ඉක්මනින් බුදු වුණේ. දේශනාවල ඔය අටුවාවල විස්තර වෙනවා අපේ බෝසතාණන් වහන්සේගේ මේ පාරමී පුරාගෙන ආපු ක්‍රමයක් එක්ක පිළිවෙල තිබ්බේ කපුසඳ, කොණාගමන, කාශ්‍යප, මෛත්‍රී, ගෞතම හැටියට. එහෙම තමයි පිළිවෙල තිබිලා තියෙන්නේ. හැබැයි උන්වහන්සේ ඔබ අහලා ඇති එක්තරා ආත්මයක එදා අපේ බෝසතාණන් වහන්සේ ගෝලයා, මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගුරුවරයා. මේ දෙන්න මනුලොව ඉපදිලා දෙව්ලොවින් මනුලොවට ඇවිල්ලා තවුස්දම් පුරනවා. තාපස වේසෙන් දෙන්න පැවිදි වෙලා ඒ කාලේ බුද්ධ ශූන්‍ය කාලයක්. අෂ්ට සමාපatti දක්වා හිත වඩාගෙන හිමාල මහ වනාන්තරයේ තවුස්දම් පුරනවා. ඔහොම තාපස ජීවිතයක් ගත කරගෙන හොඳට භාවනා කරගෙන ඉන්න මේ ගුරුවරයයි ගෝලයයි දෙන්න දවසක් හිමාල මහ වනාන්තරයේ මැදින් තවත් ඈත තාපසාරාමයකට ගමනක් පිටත් වුණා. ඔහොම යනකොට එක තැනකදී බොහෝම බඩකින්නෙන් කෑ ගහන සතෙක්ගේ හඬක් ඇහුණා. අමාරුවෙන් කෙඳිරි ගානවා වගේ. මේ දෙන්නම ගිහින් බලනකොට
ගල් කලාවක් අස්සේ හෙලක් වගේ තැනකට කොටි දෙනක් වැටිලා පැටවු ටිකත් එක්ක. ඒ වෙලාවේ උඩට ඒ ගන්න විදිහකුත් නැහැ. දවස් ගාණක් කන්න නැතුව ඉඳලා දැන් අර කොටි දෙනට පුදුම බඩකින්නක් කුසගින්න දරා ගන්න බෑ. දැන් ඔබ අහලා ඇති කුසගින්න දරා ගන්න බැරි වෙනකොට මිනිස්සු නොකන ඒවත් කනවද නැද්ද? නොකන දේවලුත් කනවා. මිනිස්සු මිනි මස් කන්නේ නැද්ද? අම්මෝ ඔව කනවද කියලා හිතේ. බැමිණි ඉතිහාසය කාලේ අපේ රටේ ඉතිහාසෙ කියවලා බලන්න. කන්න නැති වෙනකොට මිනිස්සු දරුණු වෙලා කණ්ඩායම් එකතු වෙලා මිනි මස් කන කණ්ඩායම් හිටියා කියලා. ඉතිහාසෙ තියෙනවා කැලෑවල භාවනා කරපු තනි තනියෙන් හිටපු ස්වාමීන් වහන්සේලා මිනි මස් කන කණ්ඩායම් වලට ගොදුරුණා කියලා. ඔය අපේ රටේ ඉතිහාසෙ බැමිණි ඉතිහාසය කාලේ. එතකොට අර කොටි දෙනට කුසගින්න දරා ගන්නම බැරි වෙනකොට පැටවු ළඟට ගිහිල්ලා පැටවු කන්න කට අරිනවා. ආයමත් දරු සෙනෙහස ඇති වෙනකොට කෑ ගහලා බිම පෙරලෙනවා. මේක බලාගෙන හිටියා බෝසතාණන් වහන්සේලා දෙනම. ඒ වෙලාවේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ කියනවා ඔබ උතනට වෙලා බලාගෙන ඉන්න කොටි දෙනට පැටවු කන්න ඉඩ දෙන්න එපා. මම ඉක්මනට ගිහිල්ලා මැරිච්ච සතෙක් හරි මේ කැලේ කොහේ හරි ඉන්නවනම් කොටි දෙනගේ කුසගින්න නිවන්න ඉස්සෙල්ලා ආහාරයක් හොයාගෙන එන්න. ඊට පස්සේ උඩට ගන්න ක්‍රමයක් අපි හිතමු කියලා. ඔක්කොටම කලින් උඩට ගත්තොත් දෙන්නටම අනතුරක් වෙන්නත් පුළුවන්. දැන් මෙහෙම කියලා මෛත්‍රී බෝසතාණන් වහන්සේ කැලේට ගියා. ගුරුවරයා. ගිහිල්ලා දැන් කැලේ ඇතුලේ හොයනවා මැරිච්ච සතෙක්ගේ මොනවා හරි අර කොටි දෙනගේ කුසගින්න නිවන්න ආහාරයක් හොයනවා. දැන් වෙලාව යනවා කොටි දෙනට බඩකින්න දරා ගන්න බෑ. පැටවු ළඟට එනවා පැටවු කන්න සූදානම් වෙනවා කට අරිනවා ආයි පස්සට යනවා. මේක බලාගෙන හිටියා අපේ බෝසතාණන් වහන්සේ ගෝලයා. බලාගෙන ඉඳලා බැරිම තැන වටපිට බැලුවා ගුරුවරයා එන පාටක් නැහැ. දැන් අර කොටි දෙන පැටවු කන්න සූදානම් වෙනවා. ඒ වෙලාවේ අපේ බෝසතාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරා මේ දීර්ඝ සංසාර ගමනේ දාන පාරමිතාව පාරමී උපපාරමී පරමත්ත පාරමී. පරමත්ත පාරමී කියන්නේ ජීවිත පරිත්‍යාගයෙන් ජීවිතේ පූජා කරගෙන ලෞතර බුද්ධත්වයේ පිරිසමම් පාරමී පුරලා තියෙනවා. ඒ වෙලාවේ අදිෂ්ඨානයක් කරා කොටි දෙනගේ කුසගින්න නිවේවා මේ පැටවුන්ගේ ජීවිත ආරක්ෂා වේවා මගේ ජීවිතය පූජා වේවා මේ පිනෙන් මට ඉක්මනින් ලෞතර බුද්ධත්වයේ ලැබේවා කියලා පැන්න පල්ලෙහාට තමන්ගේ ජීවිතේ පූජා කරා අර කොටි දෙනට. ටික වෙලාවකට පස්සේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගුරුවරයා ඇවිල්ලා බලනකොට ගෝලයා නැහැ. පල්ලෙහා බලනකොට අර තවුස් පිරිකරවල කෑලි තියෙනවා ලේ තැවරිලා තියෙනවා. කාරණේ තේරුම් ගත්තා. 이르දි බල සම්පන්න තාපසේ නුවණින් විමසලා බැලුවා ලෙස්සලා වැටුණද ජීවිතේ පරිත්‍යාග කරා. දැක්ක ජීවිතේ පරිත්‍යාග කරලා. ඒ වෙලාවේ බැලුවා සිතුවිල්ල දැක්කා මගේ ජීවිතේ පූජා වේවා මේ කොටි දෙනගේ ජීවිතය ආරක්ෂා වේවා මට ඉක්මනින් ලෞතර බුද්ධත්වයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරේ. ඒ වෙලාවේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැඩි අධිෂ්ඨානයක් හිතට ඇති කරගෙන ඒ වෙලාවේ ප්‍රාර්ථනාවක් කරා ඉක්මන් බුදු වේවා කියලා. මම අඩියක් පස්සට ගන්නවා කියලා තමන්ට බුදු වෙන්න තිබ්බ අවස්ථාව අපේ බෝසතාණන් වහන්සේට පරිත්‍යාග කරලා වීරිය අධික බුදු කෙනෙක් හැටියට තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුදු වෙන්නේ. ඒ නිසා තමන්ට තිබ්බ අවස්ථාව අපේ බෝසතාණන් වහන්සේ වෙනුවෙන් පරිත්‍යාග කළ පස්සට ගියා කියලා.